ආයුබෝවන් දුවේ පුතේ. අපි අදත් එකතු වෙනවා ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන හරහා ඔබත් එක්ක. අපි අද කරන්න යන ක්‍රියාකාරකම තමයි ගියවර ඔබට මතක ඇති අපි රේඛා චිත්‍රයක් ඇඳා 9 ශ්‍රේණියේ චිත්‍ර කලාව විෂය හා බැඳුණු ඔබට මතක ඇති මෙන්න මේ මාතෘකාව යටතේ අපි ගියවර චිත්‍රයක් රේඛා චිත්‍රයක් නිර්මාණය කරගත්තා. ඔබට හොඳට මතක නම් අපි නිර්මාණය කරගත්තේ ගැමි පරිසරය හා බැඳුණු මානව රූප හා සත්ත්ව රූප ඇසුරෙන් රේඛා චිත්‍රයක් නිර්මාණය කරගත්තා. ඒකදී අපි ඔබට මතක නම් මාතෘකාව අපි හේනකට අලි වැදුණු අවස්ථාවක් හේනකට අලි ඇවිත් සිටින අවස්ථාවක් අපි ලස්සනට රේඛා චිත්‍රයක් නිර්මාණය කරගත්තා. අන්න ඒ චිත්‍රය අපි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති කොහොමද වර්ණ කරලා තියෙන්නේ කියලා. ඒ විදිහට අපි අද මේ චිත්‍රය වර්ණ කරන්න සූදානම් වෙමු. ඒකට ඔයාලත් ගියවර ඇඳලා තියාගත්ත ඔයාලගේ රේඛා සටහනක් සූදානම් කරගෙන එන්න මාත් එක්ක එකතු වෙලා මේ චිත්‍රය ඔයාලා දැක්ක විදිහට අලංකාරව පැස්ටල් මාධ්‍ය හරහා වර්ණ කරන්න. ඔයාලට පේනවා ඇති පුතේ අපි ගියවර ඇඳගත්ත චිත්‍රය පැන්සල් රේඛා චිත්‍රය අපි මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පසකින් පේනවා ඔයාලට අලංකාර වර්ණ රටාවකින් යුක්ත පැස්ටල් පෙට්ටියක්. පුතේ අපි පැස්ටල් ගැන පොඩ්ඩක් හඳුනාගත්තොත් පැස්ටල් කියන්නේ ඝන මාධ්‍යයක්. මේ ඝන මාධ්‍යයේදී අපිට මේක ඊටමත් උකු විදිහට නැත්තම් ඝන විදිහට චිත්‍රය පුරා තවර ගන්න පුළුවන්. සහ ඒ වගේම ඊටමත් දීප්තිමත් වර්ණමාලාවක් තියෙනවා කියලා ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ පැස්ටල් පෙට්ටිය පුරාවටම. සහ මේකේ තියෙනවා පුතේ මෙතන මේ මම පෙන්නන මේ නිල් පාට. මේ නිල් පාටෙන් උඩ පැත්තට තියෙනවා සීත වර්ණ වලට අදාළ වර්ණමාලාවක් සහ එතනින් යට පැත්තට රතු, තැඹිලි, කහ ආදී දීප්තිමත් උණුසුම් වර්ණ රටාවක් අපිට පැස්ටල් පෙට්ටියේදී ඔයාලා ගන්න ඕනෑම පැස්ටල් පෙට්ටියකදී මෙන්න මේ විදිහට පාට පෙළ ගස්සලා තියෙනවා. අපිට එතකොට මෙන්න මේ කියන වර්ණ රටාවන් ටික අපිට සංගත වර්ණ විදිහට සහ විසංගත වර්ණ විදිහට අපේ චිත්‍රය අපි පෙර දැක්ක ආකාරයෙන් ඊටමත් අලංකාර විදිහට පාට කරගන්න මේ වර්ණ අපිට ඝන මාධ්‍යයක් විදිහට පුතේ මේ චිත්‍රයේදී භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි පටන් ගමු චිත්‍රයට වර්ණ එකතු කරන්න. අපි ඉස්සෙල්ලාම පටන් ගමු පුතේ මේ චිත්‍රයේ තියෙන මානව රූප වලට කොහොමද අපි වර්ණ එකතු කරන්න කියලා. එතකොට ඔයාලට මතක ඇති අපි පාසලේදී ඉගෙන ගන්නවා චිත්‍රයක් අඳිනකොට ත්‍රිමාන ලක්ෂණ, පර්යාවලෝක ලක්ෂණ, එළිය අඳුර කියන ලක්ෂණයන් චිත්‍රයට එකතු කරගන්නේ කොහොමද කියලා. ඒක අපි පැන්සල් ආධාරයෙන්, පැන්සල් රේඛා ආධාරයෙන් සහ වර්ණ ආධාරයෙන් අපි මේ චිත්‍රයට එකතු කරගන්නවා. එතකොට කොහොමද පුතේ අපි චිත්‍රයට වර්ණ වලින් එළිය අඳුර, පර්යාවලෝකය, ත්‍රිමාන භාව එකතු කරගන්නේ? ඒකට පුතේ මම කලින් කිව්ව වර්ණ එකිනෙක මිශ්‍ර කරලා ඊටමත් අලංකාර විදිහට ත්‍රිමාන භාවයන් අපේ මේ රූප හරහා ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු එකින් එක කෙසේද මේ වර්ණ ගොනු කරලා මේ රූප ඊට අලංකාර විදිහට අපි පෙර දැක්ක චිත්‍රය ආකාරයෙන්ම වර්ණ වලින් මේ රූප මතු කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි එකින් එක වර්ණ කරන්න ඉස්සරහට යමු. මම ඉස්සෙල්ලාම පුතේ අපේ මේ පෙර බිමේ සිටින පළවෙනි රූපේ මේ රූපේ අපි වර්ණ කරන්න පටන් ගන්නවා. ඒකෙදි අපි කලින් කිව්වා වගේ මේකෙදි එළිය අඳුර කියන දේ මොන පැත්තටද මේ චිත්‍රයේ නැත්නම් මේ සංරචනයේ අවස්ථානුකූලව එළිය අඳුර වැටෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. අපි අද ගොම්මන් වෙලාවකට ආපු අවස්ථාවක් විදිහට හිතලා අපි කලින් දැක්කා වගේ මේකේ එළිය එන්නේ ඉර එළියක් නෑ ගොම්මන් වෙලාවට. එතකොට මේකේ එළිය එන්නේ පුතේ මේ අපිට මම පොඩි සලකුණක් යොදන්නම්. මෙන්න මෙතන තියෙන ගිනි මැලෙන් සහ මේ අතේ තියෙන ගිනි පන්දමෙන් තමයි පුතේ එළිය එන්නේ. මම පොඩි සලකුණක් විතරයි මේ යොදන්නේ අපිට එළිය කොහෙන්ද එන්නේ කියලා දැනගන්න. එතකොට එළිය මෙන්න මේ හරහා තමයි පුතේ අපිට මේ චිත්‍රය පුරාවටම එළිය විහිදෙන්නේ. මම මේ පොඩි ඊතල වලින් ඔයාලට පෙන්නුවේ කොහොමද මේකේ එළිය පැතිරෙන්නේ කියලා. එහෙනම් මේ චිත්‍රයේ කොයි පැත්තටද පුතේ අඳුර වැටෙන්නේ ගොඩක් වෙලාවට? මෙන්න මේ රූපේ මම දැන්
එළි අඳුර දාන පැත්තට. දැන් මම මේ ගුරු පාටෙන් මේ ළමයට වර්ණය එකතු කරනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති එතකොට කොයි පැත්තටද එළි අඳුර වැටෙන්නේ කියලා. මං හිතනවා දුවල පුතාලත් මාත් එක්කම මේක වර්ණ කරන්න පටන් ගන්න ඇති කියලා. අපි මාත් එක්කම මේ චිත්‍රය වර්ණ කරගෙන ඉදිරියට යමු. මම දැන් ටිකෙන් ටික වර්ණ එකතු කරනවා අපේ රූප වලට. බලන්න හොඳට මම කොතනද අඳුරු කරන්නේ කොතනද එළිය තියන්නේ කියන එක හොඳට ඔයාලත් අවබෝධයෙන් හොඳට බලාගෙන චිත්‍රය වර්ණ කරන්න ගන්න. මම ගුරු පාට ගත්තට පුතේ මුළු ඇඟ පුරාම මේ ගුරු පාට තදට ගාන්නේ නැහැ. අපි ලාවට ගාන්න ඕන තැන් තියෙනවා, තදට ගාන්න ඕන තැන් තියෙනවා. ඒ විදිහට අපි වර්ණය ගැළපෙන පරිදි තමයි චිත්‍රයට එකතු කරන්නේ. පැස්ටල් මාධ්‍යයේදී පුතේ අපි වර්ණ දියසායම් මාධ්‍යයේදී වගේ නෙමෙයි තුනීව ගානවට වඩා තමත් තදට ඝන ආකාරයෙන් තමයි පාට හසුරවන්නේ චිත්‍රයේ පුරාවටම. එතකොට එක මත එක වර්ණ යෙදීමෙන් වර්ණ මිශ්‍ර කරගන්න අපිට පුළුවන් වෙනවා සහ ඒ වර්ණ මිශ්‍ර කිරීමෙන් අපේ පැස්ටල් පෙට්ටියේ නොමැති අලංකාර වර්ණ රටාවන් අපේ චිත්‍රය පුරා ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ මම එකතු කරනවා. දැන් මම ඔයාලට පේන්න ඇති මම ගත්තේ උණුසුම් වර්ණ රටාවන්ගෙන් යුක්ත වර්ණ කිහිපයක් තමයි මේ ළමයාව පාට කරන්න මම භාවිතා කරන්නේ. දැන් මම ගුරු පාටට පස්සේ තැඹිලි පාටක් එකතු කරනවා ගුරු පාට තියෙන හරියෙන්ම. දැන් ඔයාලා බලන්න ඇති තව දෙයක් මම කොණ්ඩෙටත් පුතේ ගුරු පාටක් එකතු කරගත්තා නේද? මේ කොණ්ඩෙටත් ගුරු පාටක් එකතු කරගත්ත එකේ විශේෂත්වයක් තියෙනවා. මොකද අපි හැම වෙලෙම පුරුදු වෙලා ඉන්නවා ගුරු පාටෙන් තමයි ඇඟ ගන්නෙ ඊට පස්සේ කොණ්ඩේ ගන්නෙ කළු පාටෙන් කියලා. හැබැයි අපිට ඊට වැඩිය වර්ණ වටේ අපේ මේ වටා පිටාවේ තියෙන වර්ණ වලින් අපේ ශරීරයේ වර්ණ වලට බලපෑමක් නැත්නම් මේ ශරීරයේ වර්ණ හැදෙන්න අපේ වටා පිටාවේ තියෙන ආලෝකයත් වර්ණත් බලපානවා කියන එක අපි ඉගෙන ගත්තාම අපිට මේ වගේ ඉතමත් විචිත්‍රවත් වර්ණ රටාවන්ගෙන් අපේ රූප නිමව ගන්න පුළුවන්. දැන් මම කිව්වා කලින් ඔයාලට මේකේ ගිනි මැලයක් තියෙනවා කියලා නේද? මේකේ ගිනි මැලෙන් එන ආලෝකය මොන වගේ ආලෝකයක්ද පුතේ? ඒ ආලෝකය කහ පැහැයට හුරු ඉතමත් දීප්තිමත් ආලෝකයක් තමයි අපිට ගිනි මැලයක් ආශ්‍රයෙන් ගොඩ නැගෙන්නේ. අන්නේ ආලෝකයත් එක්ක අපේ ඇඟට වැටෙන ආලෝකයත් එක්ක අපේ ඇඟේ පාට අපිට පේන්නේ ඒ හා සමාන සංගත වර්ණ රටාවකින් පේන ඉඩ ප්‍රස්තාව වැඩි.
අපි ඒ විදිහට වර්ණ කරගෙන යමු. තවත් අපි කහ පාට ටිකක් අපේ මේ රූපේ ප්‍රදේශයටත් එකතු කරනවා. ඒ එකතු කරලා මේ විදිහට අපි වර්ණය අපේ රූපෙට ගැලපෙන පරිදි හදා ගන්න. ඊට පස්සේ අපි රූපෙම අපි ඉවර කරමු. එතකොට අපිට ලේසි ඉස්සරහට යන්න මේ වගේ තැන්වලදී මේ මොකද මේක පෙරබිමේ තියෙන රූපයක් නිසා අපි මේ රූපේ ඊටමත් මනවින් ඉවර කරගත්තොත් නැත්නම් නිමා කරගත්තොත් අපිට වාසියක් වෙනවා චිත්‍රයේ තියෙන ලස්සන ඉදිරියට වැඩි කරගන්න. ඒ නිසා අපි මේ රූපේ තියෙන අනිකුත් විස්තරාංග ටිකත් මේ එක්කම එකතු කරගන්න උත්සාහ කරමු. එතකොට අපිට අපිට දැන් මේ අපි පෙරබිමේ තියෙන රූපවලට යොදන විස්තරාත්මක දේවල්ම පසුපස තියෙන රූපවලට යොදන්න අවශ්‍ය නැහැ. ඒකයි මම කිව්වේ මේ රූපේ අපි මෙතන මේ අපි වර්ණ කරන වෙලාවෙදිම මේ මොහොතේදීම මේ රූපේ තියෙන විශේෂ කාරණා ටික එකතු කරගමු. මොකද අපිට මේ රූපේ පෙරබිමේ තියෙන රූපයක් විදිහට වැදගත් වෙන නිසා. දැන් අපි බලමු කොණ්ඩේ පාට කරද්දී මම තවත් වර්ණ කීපයක් එකතු කරගන්නවා. දැන් මම කලින් එකතු කරගත්ත ගුරු පාට දැන් මම එකතු කරගන්නවා නිල් පාට, තද නිල් පාට වර්ණ එකතු කරගන්නවා අනෙකුත් වර්ණත් එක්ක මිශ්‍ර වෙන විදිහට සහ එළි අඳුර පෙනෙන විදිහට. දැන් අපි ඇඳුමත් මේ විදිහට පාට කරගන්න පුතේ. ඒකෙදිත් අපි මතක තියාගන්න ඕනේ ත්‍රිමාණ භාවය නැත්නම් එළි අඳුර කොහොමද අපේ මේ සෑම අංගයකදීම භාවිතා කරන්නේ කොහොමද එළිය අඳුර වැටලා තියෙන කියන එක හැම මොහොතකදීම හොඳ අවධානයෙන් යුතුව ඔයාලා චිත්‍රය වර්ණ කරන්න. ඒකෙදිත් අපිට එළිය අඳුර යොදද්දී තද වර්ණ සහ ලා වර්ණ භාවිතා කරලා මේ එළිය අඳුර සහ ත්‍රිමාණ භාවය එක්කම ඒ අවස්ථාවට ඊට අලංකාර වර්ණ රටාවක් එකතු කරන්න පුළුවන්. අපි මේකේ මං කිව්වා වගේ මේ පෙරබිමේ තියෙන රූපයක් නිසා පුතේ අපි මේකේ ඇහි බැම ඇස කට කියන දේවල්ද මේකෙත් අපි මෙතන මේ රූපේ ඉවර කරන්නම ලකුණු කරලා නැත්නම් මේ රූපේ පාට කරලා අවසන් කරන්නම ලකුණු කරලා ඒ රූපේ පැහැදිලි කරගමු. ඒකෙදි අපිට නියපොත්ත ආධාරයෙන් මේ ඇහි තියෙන ලක්ෂණ ඉතා සියුම්ම නිරූපණය කරගන්න පුළුවන්. නැත්නම් මේ පාට කෑල්ලේ ධාරයෙන් ඒ කියන ලක්ෂණ ටික පැහැදිලි කරගන්න පුළුවන්. මම කනත් ඒ වගේම හදනවා නිකට. දැන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. සහ අපි මේ ගැමි දරුවෙක් අඳින්නේ. සාමාන්‍යයෙන් ගැමි දරුවෙක්ගේ කරේ සුරයක් තියෙන එක සාමාන්‍ය සිරිතක්. අපි ඒකත් මේ චිත්‍රයට එකතු කරන එකෙන් ඉත අලංකාර භාවයක් චිත්‍රයට එකතු වෙනවා. මම හිතනවා අපිට මේ රූපේ අවශ්‍යම කාරණා ටික අපි දැන් පාට කරගෙන ඉවර කරගත්තා. එහෙනම් අපි ඊළඟ රූපෙට යමු.
මම ඊළඟ රූපේ විදිහට මෙයාගේ පිටුපස්සෙන් ඉන්න වසු පැටියව නැත්තම් ගවයෙක් අපිට ඉන්නවා. ඒ ගවයව අපි පාට කරන්න ගමු. ඒකදී අපි භාවිතා කරන වර්ණ මොනවද කියලා බලමු. මේ ගවයව සුදු පාට හුරු වර්ණයකින් නැත්තම් සුදු පාටින් වර්ණ කරනවා. හැබැයි අපිට සුදු පාට වර්ණ කරද්දී චිත්‍රයකදී නම් සුදු පාට එකපාර පෙන්වන්න බෑ. ඒ නිසා අපි අලු වර්ණය භාවිතා කරනවා. එළිය අඳුර කියන ලක්ෂණයන් ටික පෙන්වන්න සහ අලු වර්ණයට අමතරව මම කලිනුත් කිව්වා වටා පිටාවේ මේ චිත්‍රයට නැත්නම් මේ සිද්ධියට අදාළව ගොඩනැගෙන ආලෝක තත්වයන් සහ වර්ණ රටාවන් අපි චිත්‍රයට එකතු කරගන්නවා. ඒ රූපේ නැත්නම් මේ සුදු පාටි රූපේ සුදු පාටෙන් පෙන්වන්න අවශ්‍ය රූපේ නිරූපණය කරගන්න. ප්‍රධාන වශයෙන් අපි අලු වර්ණය භාවිතා කරනවා. ඊට අමතරව මම ඔයාලට පෙන්වන්නම් තව කුමන වර්ණ රටාවන් අපිට මේකට එකතු කරගන්න පුළුවන්ද කියලා. දැන් පුතේ ඔයාලට පේනවා ඇති මම හැම වෙලෙම මම අර කලින්ම කිව්ව ආලෝක තත්ත්වය මගේ හැම වෙලෙම මගේ ඔළුවේ තියාගෙන තමයි නැත්තම් මම ඒක හොඳටම මතකයේ තියාගෙන තමයි මේ වර්ණ එකතු කරන්නේ. බලන්න මම මේ ගවයට එකතු කරේ නැත්තම් මේ පසු පැටියට එකතු කරපු වර්ණත් එකතු කරේ අඳුර එන පැත්ත ගැන නිවැරදි අවබෝධයකින් කියලා ඔයාලට චිත්‍රය පාට කරගෙන යනකොට තේරෙයි. අපි මේ වර්ණය දැම්මා අලු පාට ඇති වර්ණය. ඊට පස්සේ අපිට භාවිතා කරන්න පුළුවන් සුදු වර්ණය සහ ලා නිල් පාට, දම් පාට කියන වර්ණ තුන. මම මේ වර්ණ තුනත් මේ චිත්‍රයේ මේ ගවයාගේ ඉතුරු වර්ණ රටාවන් ටික ගොඩනගා ගන්න භාවිතා කරනවා.
ඇස කොම්බ කන් මේ කියන ලක්ෂණ ටිකත් මම මේකම පාඩ කරනවා දීපතේ බලා ගන්න කොහොමද ඒකට වර්ණ එකතු කරගන්න කියලා. දැන් අපි ඊළඟ රූපෙට යනවා. අපි යමු මේ ඉස්සරහා තියෙන රූපේ කොහොමද පාඩ කරන්න කියලා බලන්න. දැන් අපි ඉදිරි පෙළ නැත්තම් පෙරබිමේ තියෙන රූප විශේෂ රූප ටික අපි ලකුණු කරලා හොඳින් වර්ණ කරගත්තා. දැන් අපිට තියෙන්නේ ඊට වැඩිය යම් ප්‍රමාණයක ලක්ෂණ වලින් අඩුභාවකින් යුක්ත විදිහට වර්ණ කරන්න පුළුවන් රූප ටිකක්. මොකද මේ රූප වලට වැඩිය මේ පෙරබිමේ තියෙන රූප වලට වැඩිය මේ මැදබිමේ තියෙන රූප ටිකක් එහයින් ඈතින් වෙන්න තියෙන රූප නිසා අපිට ඒ රූපවල තියෙන සියලුම ලක්ෂණයන් අපිට පැහැදිලිව පෙන්වීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ රූපයේ ඉරියව්ව සහ ඒ අවස්ථාවට ගැළපෙන විදිහට රූපය ගොඩනගා ගත්තාම ප්‍රමාණවත්. දැන් මම මේ වර්ණ එකතු කරද්දී මම මේ රූප වලට ඉදිරියෙන් තියෙන නැත්නම් මේ රූප වලට ආලෝකය දෙන ගිනිමැලේ ගැන සහ ඒ ගිනිමැලෙන් නිකුත් කරන ආලෝකයන් ගැන අවබෝධයෙන් තමයි පුතේ ඒ ආලෝකයන් මේ රූප හරහා පෙන්눔 කරන අදහසින් තමයි මම වර්ණ මේ රූප වලට එකතු කරගන්නේ. බලන්න මම දැන් එකතු කරගත්තේ තැඹිලි පාට වර්ණය. දැන් ඔයාලට පේනවා ඇති මම වර්ණ මිශ්‍ර කරනකොට මම පෙර කිව්ව ක්‍රමවේදයට වර්ණ එකතු කරපු නිසා අපිට මේ රූපේ තියෙන ත්‍රිමාන භාවය නැත්නම් මේ රූපේ තියෙන හැඩරුව ඒ විදිහටම රැකිලා තියෙනවා කියන එක ඔයාලට පැහැදිලි වෙනවා ඇති.
මම හැම වෙලේම වර්ණ එහෙම එකතු කරන්න කියන්නේ පුතේ. එතකොට අපිට මේ රූපේ තියෙන හැඩතලයන් ටික නොවෙනස්ව පවත්වා ගන්න පුළුවන් අපේ චිත්‍රය නිමා වෙන තුරුම. ඒකට අපි කරන්න ඕනේ අනිවාර්යෙන් අපි වර්ණ යොදද්දී ඒ වර්ණ වලින් කොතෙන්ද දෙලි අඳුර වැටෙන්න ඕනේ කියලා හරි අවබෝධයෙන් යුතුව වර්ණ යොදන එක. මේ පේන ඇති මම වර්ණ යොදාගෙන යනකොට ඒ රූපයේ එළි අඳුර වැටෙන්න ඕන තැන් වලට තමයි මම මේ තද වර්ණ සහ දීප්තිමත් වර්ණ පිළිවෙලට එකතු කරගන්නේ. ආලෝකය වැටෙන්න ඕන තැන් වලට මම ලා පැහැති ක්‍රීම් පාට, ලා කහ පාට, සුදු පාට කියන වර්ණ මේ වෙලාවේ භාවිතා කරනවා. මොකද ගින්දර වලින් එන කහ පැහැති ආලෝකයට මෙන්න මේ වර්ණ ළඟ නිසා. දැන් ඔයාලට පේනවා ඇති පාට මිශ්‍ර කරපුවාම අර ගින්දර වලින් එන ආලෝකයට සමාන වර්ණමාලාවක් මම මේ රූපය තුල ගොඩනගා ගත්තා. අපිට මේ රූපේ වුණත් අවස්ථානුකූලව මේකේ ඇස් කන් නාසය අපිට ලකුණු කරගන්න පුළුවන්. ඔයාලට මතක ඇති මම මේ රේඛා චිත්‍ර අඳිද්දි කිව්වා මෙතන ඉන්නේ වැඩිහිටි චරිතයක් කියලා. අපි මේ වැඩිහිටි චරිතේ තියෙන අංග ලක්ෂණ දැන් මේ රූපෙට එකතු කරගමු. දැන් ඔයාලට පේනවාද මම හැම වෙලාවෙම කළු පාට වෙනුවට කොණ්ඩේට භාවිතා කරන්නේ වෙන වර්ණයක්. හැබැයි අවසානයේ කළු පැහැති පෙනුමක් එන විදිහට. ඒකට අපි හැම වෙලාවෙම වර්ණ මිශ්‍ර කිරීම තමයි අපේ ප්‍රධාන කාර්යය වෙන්නේ. මේ වගේ වර්ණයන් ගොඩනගා ගන්න. බලන්න මම තරමට විවිධ වර්ණ එකතු කරනවා සරමේ යම් කිසි රටාවක් ගොඩනගා ගන්න. ඒකෙන් අපේ චිත්‍රෙට නැවුම් භාවයක් එකතු වෙන පුතේ අපි වෙනදා දකින්න නැති වර්ණ රටාවක් අපේ චිත්‍රය හරහා ගොඩනගෙනකොට. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපි වර්ණ යොදනා වගේම මේකට අදාළ එළිය අඳුර සෑම වෙලාවෙම චිත්‍රයේ පවත්වගෙන යන්න. මෙයාගෙත් මම අතේ යම් දෙයක් එකතු කරනවා මේ රූප වලට යම් කිසි අලංකාරයක් දෙන විදිහට මේ අතේ බැඳලා ඉන්න සූර්යයක් වගේ කොටසක් එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ උඩ නැගලා කෑ ගහනවා වගේ අපි ඇඳලා තියෙන රූපය. අපි ඒකට එකතු කරමු ටිකක් තද වර්ණයක්. අපි තද වර්ණ එකතු කරන්න පුතේ බයයි නේද? හැබැයි අපි හරියට වර්ණ මිශ්‍ර කරොත් මේ තද වර්ණ එකතු කරන එකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
ඒ රූපේ පෙනෙන විදිහට ඒ රූපේ පෙනෙන විදිහට සහ ඒ තද වර්ණ වලට ගැළපෙන විදිහට ත්‍රිමාන භාවය එන විදිහට වර්ණ මිශ්‍ර කරනවා. මම දැන් මේ එළිය තියෙන තැන් සහ මේ වර්ණ දෙකම මිශ්‍ර වෙන්න ලා වර්ණයක් එකතු කරනවා මෙයාගේ ශරීරයට අලුත් වර්ණයක් එන විදිහට. පේනවද? අපි හිතන්නේ නැති වර්ණ රටාවක් නේද පුතේ? මෙන්න මේ වගේ අපි බය වෙන්න හොඳ නැහැ අපේ පාට පෙට්ටියේ තියෙන පාට වලට. අපි සෑම වර්ණයකින්ම අපිට වැඩක් ගන්න පුළුවන් වෙන විදිහට අපි මේ වර්ණ ටික අපිට ඕන විදිහට හසුරව ගන්න අපි හැම වෙලේම පුරුදු වෙන්න ඕනේ. මම හිතනවා දැන් රූපේ පැහැදිලි ඇති කියලා. අපි මෙයාගෙත් අපි පාට කරගෙන ගිහපු රූපෙත් කොණ්ඩේ පාට කරලා ඉවර කරමු. මම එකතු කරනවා රතු පාට. මේ රතු පාට වගේ එකතු කරන්න හේතුව මොකද්ද කියලා ඔයාලට දැන් මතක් වෙන්න ඕනේ. මොකද දැන් මෙතන තියෙන සිද්ධිය මේ ගිනි පන්දන් එක්ක ඔට්ටු වෙන මිනිස්සු කීප දෙනෙක් ඉන්නේ නේද? එයාලගේ එලි
ඔළුව වලට ඇඟට නේද? අවට පරිසරයට වැටලා තියෙන නිසා අපිට මේ වගේ වර්ණ මාලාවක් භාවිත කරපුවාම චිත්‍රයට 아무තු අලංකාරයක් හැම වෙලේම එකතු කරගන්න පුළුවන්. සුදු පාට පොඩ්ඩක් එකතු කරගත්තේ අපිට දිලිසෙනවා කියන එක අදහස් කරගන්න අපිට මේ වගේ සුදු පාට වර්ණ ටිකකුත් එකතු කරගන්න පුළුවන් සහ මම මෙයාගේ S2 එන විදිහ ඒ අවශ්‍ය ලකුණු කිරීම ටිකත් මම මේ එකම ලකුණු කරලා අවසන් කරගන්නවා අපිට රූපේ පැහැදිලි වෙන විදිහට. දැන් මේ වැඩිපුර ලකුණු වෙනවා නම් අපිට නියපොත්තක් නැත්තම් පිහිටුඩක් වගේ ආධාරයෙන් අපිට මේ වගේ පේපර් කටර් එකක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේ දෙයකින් අපිට මේ අවශ්‍ය නැති කොටස් වැඩි පුර තියෙන කොටස් සූරලා ඉවත් කරගන්නත් පුළුවන්. පැහැදිලිව රූපේ පේන්න. අපි හැම වෙලේම සම්පූර්ණ කළු භාවිත කරන්නේ අවශ්‍යම තැන් ටික විතරක් මේ වගේ හරි අපි දැන් බලමු මොන වගේ වර්ණද යොදා ගන්න කියලා. අපි නිල් පාට, ලා නිල් පාට, දම් පාට, රෝස පාට වගේ වර්ණ භාවිතා කරනවා. අපි දම් පාටෙන් ඉස්සෙල්ලා යොදාගෙන යන වර්ණ ටික පේන ඇති දුවේ පුතේ ඔයාලට අපි එක වර්ණ රටාවකට නැත්නම් එක වර්ණයකට සීමා වෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් වර්ණ මිශ්‍ර කරන එකෙන්ම තමයි අපේ චිත්‍රය අලංකාර කරගන්න පුළුවන්. බලන්න මම දැන් වර්ණ කීයක් මේ යථාට යොදාගත්තද කියලා. දැනට මම වර්ණ 3කට 3ක් වෙනකම් පාවිච්චි කරා. තවත් මේකේ වර්ණ මීටත් වැඩිය ගොඩක් සංඛ්‍යාවක් භාවිතා වෙනවා. ආලෝකය සහ මේ යථාගේ විවිධ ලක්ෂණයන් පෙන්වනකොට ඔයාලා බලාගෙන හොඳින් මතකයේ තබා ගනිමින් ඔයාලත් ඔයාලගේ චිත්‍රය මේ විදිහට වර්ණ කරන්න.
දැන් පුතේ ඔයාලට පේනවා ඇති වර්ණ කොහොමද මිශ්‍ර කරන්නේ රූපේ මතුවෙන්න කියලා. මේ වගේ අපිට වර්ණ ටිකක් මිශ්‍ර කරගත්තොත් අපේ ඒ රූපෙට ගැළපෙන විදිහට නැත්නම් ඒ රූපේ තියෙන හැඟීම් ඉස්මතු වෙන විදිහට වර්ණ ගලප ගන්න පුළුවන් චිත්‍ර පුරාවට. දැන් අපි මේ අලියට වර්ණ එකතු කරපු විදිහෙන් ඔයාලට තේරෙන්න ඇති අපිට කොච්චර වර්ණ ප්‍රමාණයක් අපේ එක රූපයකට යොදා ගන්න පුළුවන් දෙයි රූපේ මතු කරගන්න කියලා. මේ විදිහට අපි දැන් දන්නවා ත්‍රිමාන භාවයක් කොහොමද වර්ණ මිශ්‍ර කිරීමෙන් ගොඩනගා ගන්න කියලා. මේ රූපේ වර්ණ කරද්දී දුවදරුවන්ට නැත්නම් අපේ කොහොමද මේක වර්ණ කරන්නේ කියලා සහ මේ ත්‍රිමාන භාවයන් ගොඩනගන්නේ කොහොමද කියලා දුවලා පුතාලට හොඳින් තේරෙන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි ඊළඟට යමු මේකේ පසුබිම සහ පසුබිමේ තියෙන අනිකුත් රූප මේ චිත්‍රයට ගැලපෙන විදිහට ගොඩනගා ගන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම මේ ඉස්සරහ මේකේ තියෙන පෙරබිමේ තියෙන ගිනි මැලයත් එක්කම ඒ ගිනි මැලයට ගැලපෙන විදිහට ගිනි මැලෙන් පිටුපස ඉන්න ඇත් පැටියත් ගිනි මැලේ ඉදිරියේ ඉන්න බල්ලයි සහ ඒ අවට පරිසරය මම අඳින්න ගන්නවා කොහොමද වර්ණ වෙන්නේ කියලා පෙන්වන්න ඕන. දීප්තිමත් වෙන විදිහට අවට පරිසරයත් එක්කම. අවට පරිසරයත් එක්ක දීප්තිමත් වෙද්දී අපිට මේ වගේ අවට පරිසරයට අදාළව මේ වගේ කහ පැහැති වර්ණයක් එකතු කරගන්න පුළුවන්. අපිට පාට කැල්ල පැත්ත දාලා මේ වගේ ප්‍රධාන වර්ණය එකතු කරගන්න පුළුවන්. අපිට ඉතුරු දේවල් අඳින්න වෙන්නේ මේ පසුබිමේ තියෙන ආලෝක තත්වයට ගැලපෙන විදිහට. ඒ හින්දා තමයි අපි මේ ආලෝකයත් එක්කම මේ කොටස් ටික වර්ණ කරගෙන යන්නේ. සහ අපිට ගිනි මැලේට අදාළව තියෙන මේ දර කොටන් ටිකත් අපිට මේ විදිහට ගුරු පාටින් සහ තවත් අපි වර්ණ මිශ්‍ර කරලා අපි ඒ ටිකත් එකතු කරගමු. මම දම් පාට සහ නිල් පාට ටිකකුත් එකතු කරගන්නවා මේ දර කොටන් ටික ඇවිලෙන හරියට. සහ ඒ හරියට අපි දැඩි රතු පාට ටිකකුත් තදට අපිට මේ පාට කැල තද කරලා වර්ණ එකතු කරන්න පුළුවන් පුතේ මේ විදිහට. අපි මේ විදිහට පොළවේ වර්ණ ටික එකතු කරගත්තා. සහ අපිට තව එකතු කරන්න පුළුවන් මේ පොළවට යම්කිසි කොළ පාටකුත් අපිට මේ ඇගේ අපි පුතේ දැන් අපේ පසුබිමේ තියෙන ගස් කොළන් ටික පාට කරමු. මම මේ පැල තියෙන ගහ මම පාට කරන්න ගන්නවා. අපි අඳුරු වර්ණ භාවිතා කරනවා. පැහැදිලිව රූපේ පෙන්න ගන්න ඕන හින්දා. මේ විදිහට අපිට ගහට වැටලා තියෙන ආලෝකයත් එක්ක ගහ පෙනෙන ආකාරය ඉතා වර්ණවත් විදිහට පෙන්වන්න පුළුවන් චිත්‍රයට අලංකාරයක් එන විදිහට. හරි පුතේ දැන් අපිට රූපේ මේ පසුපසින් පෙනෙන මේ රූප මතුවෙන විදිහට මේ පසුපසින් පෙනෙන පසුබිම සම්පූර්ණ කරගන්න තමයි අපිට දැන් තියෙන්නේ.
මම මේ ගහේ මුලත් ඒ එක්කම ඒ අඳුරු වර්ණ මාලාවත් එක්ක මම මේ විදිහට වර්ණ කරගන්නවා. මෙන්න මේ හරියට යනකොට අපිට දැන් මේ පසුපස තියෙන ප්‍රදේශය කොළ පැහැති ප්‍රදේශයක් විදිහට අපිට වර්ණ කරන්න පුළුවන්. මොකද මේක හේනක් නිසා අපිට හේනේ තියෙන භවභෝග අපිට පැහැදිලිව පේන්නේ නැහැ පුතේ මේ හැම භවභෝගයක්ම නේද? ඈතට යනකොට කුඩාවට අපිට මේ වගේ පඳුරු ආකාරයෙන් දක්වන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ කොළ පැහැති වර්ණ වලින් සහ නිල් පැහැති වර්ණ, තද සහ ලා වර්ණ අපිට එකතු කරලා හොඳ වර්ණ යෝජනයකින් මේ පැත්ත අපිට චිත්‍රයට ගැලපෙන පරිදි වර්ණ කරගන්න පුළුවන් රූපත් කැපිලා පේන විදිහට. මම මේ හරියෙන් කෙහෙල් ගහක් ඇඳලා තිබ්බා. මේකටත් මේ විදිහට වර්ණ එකතු කරනවා. කෙහෙල් ගහ ලකුණු කරගන්න ගම මේ විදිහට අපිට පොළාතු ටිකකුත් මේ හරියට එකතු කරන්න පුළුවන් අපිට. මේ ගහේ තියෙන අතු විදිහට සහ අපිට යම් පොඩි ලක්ෂණයක් පැලක ලක්ෂණේ එන විදිහට මේ වගේ වර්ණ ටිකකුත් ඉනි ටිකක් උඩ තියනවා වගේ මේ වගේ දේවල් පුතේ අපි ගොඩාක් විස්තරාත්මක අඳින්න දේවල් නෑ. ඒවා පසුබිමේ තියෙන නිසා මේ වගේ පොඩි දැනුම් දීමක් නැත්නම් පොඩි යම්තන් නිරූපණය කරපුවාම හොඳටම ප්‍රමාණවත්. අපිට මේ පැත්තේ පසුබිම සම්පූර්ණ කරගත්තා කියන අදහස එනවා මේ විදිහට වර්ණ ටික ගලප ගත්තට පස්සේ. අපි ඒ විදිහටම මේ මැද කොටසේ තියෙන ටිකත් අපි ටිකෙන් ටික වර්ණ කරගෙන යන රූප ටික පේනෙන විදිහට. මේ හරිය මම ටිකක් අඳුරු කරනවා. අපිට අඳුරු කරන්න පුළුවන් මොකද මේ රූප ටික ඒකෙන් ඊටම වෙනමින් අපිට මතු කරගන්න පුළුවන් මේ විදිහට. අපිට මෙතන අලි පැටියවත් අපි ටක් ගාලා අපිට මේ ටික ඉක්මනින් පොඩි වර්ණ ටිකක් දාලා ඒ අලි පැටියගේ ස්වභාවය මේ විදිහට එකතු කරගන්න පුළුවන්. මොකද මේ අලි පැටියා ඉන්නේ අපිට කොටසයි පේන්නේ. මොකද ගින්දරට ගිනි රැස් වලින් එහා පැත්තේ තමයි ඉන්න නිසා ඒ එහා පැත්තේ ඉන්න නිසා අපිට එයාගේ වැඩිපුර විස්තරයක් අඳින්න අවශ්‍ය නැහැ. අපිට එයාව ලකුණු කරලා පෙන්නපුවාම මේ වගේ අපිට වෙලාව තියෙන විදිහට අපිට තව තවත් මේ අපි කලින් ඇඳලිය වගේ මෙයාවත් තවත් ලස්සන කරන්න පුළුවන්. ඒක ඔයාලා චිත්‍රය ඇඳගෙන යනකොට ඔයාලටම තේරෙයි මම මේ කොහොමද
ඔයා කොහොමද මේ චිත්‍රයට මේ ආලි පැටියට තව වර්ණ කරන්න කියලා මම මෙන්න මේ ප්‍රමාණයෙන් මේ ආලි පැටිය ඔයාලට පෙන්නලා නවත්වනවා. ඊටු ටික ඔයාලගේ නිර්මාණාත්මක හැකියාවෙන් තමයි ගොඩනගා ගන්න ඕනේ. මොකද අපි කාලියෙක් කොහොමද වර්ණ කරන්න කියලා පෙන්වුවා. මේකේ අහසත් අපි මේකම පාට කරලා ඉවර කරමු. මේ පාට කරද්දි ගොම්මන් වෙලාවකට නැත්නම් මේ හැන්දෑ වරුවක්. ඒ වෙලාවට මොන වගේ අහසක්ද පුතේ තියෙන්නේ? මෙන්න මේ වගේ දම් පාටට හුරු නිල් පාටක් තියෙන අහසක් අපිට අඳුන ගන්න පුළුවන්. මම වේගෙන් එකතු කරනවා. හැබැයි මේ එකතු කරාට පුතේ වර්ණ ඉතා පරිස්සමින් එකතු කරන්න චිත්‍රයට හානියක් නොවෙන්න. අපි දැන් මේ අහසේ වර්ණ රටාවක් මේ විදිහට මිශ්‍ර කරගමු. අපිට දුරට යනකොට ලා පැහැතිව පේන්න තියෙන වර්ණ රටාවක් අපිට හදාගන්න පුළුවන් මේ විදිහට. දුවල පුතාලට පුළුවන් මීට අමතරව තව ඔයාලට කැමති පරිදි මේ අහසේ තව තවත් වර්ණ ඔයාලා දැකලා තියෙන වර්ණයන් මේ විදිහට මිශ්‍ර කරලා එකතු කරලා අලුත් අහසක් චිත්‍රයට ගැලපෙන අලුත් අහසක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට අපි එකම රටාවකට හුරු වෙන්නේ නැතුව මේ විදිහට විවිධ වර්ණ මිශ්‍ර කරලා අපේ චිත්‍රයට ගැලපෙන අහසක් නැත්නම් ගැලපෙන පසුබිමක් අපූර්වට අපිට නිර්මාණය කරගන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. දැන් මේකේ මම තව ටිකක් දේවල් එකතු කරන්න පුළුවන් අපිට. මේ ඈතින් පොඩි අපිට ඇඳ අලියෙක්ගේ සේයාවක්. අපි අලියව සම්පූර්ණ විස්තර කරලා අඳින්නේ නැහැ. මොකද ඈතට පුතේ අඳුරක් තමයි අපිට එකතු වෙලා තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මේ අලියාගේ අපිට ඡායාවක් විදිහට පෙනෙන ස්වරූපයේ පමණ එකතු කරගත්තාම හොඳටම ඇති චිත්‍රේ අවසන් කරගන්න. එකතු කරද්දි විශාල ගස්වල තියෙන අතුරු කිලි වගේ ස්වභාවයකුත් එකතු කරනවා. අපිට මේ හරියට අපිට බය නැතුව පුතේ අපිට අඳුරු නිල් පාට අඳුරු කළු පාට වගේ මේ චිත්‍රයට තවත් ලස්සනක් එකතු කරන වර්ණ ටිකක් මේ විදිහට අතුපතර විහිදුණු විශාල ගස් විදිහට පෙන්눔 කරන විදිහට මේ වගේ අපිට වර්ණ ටිකක්
එකතු කරන්න වර්ණ වලින්. අපි මේ ගස් ටික මේ ඇන්දේ වර්ණ වලින්ම තමයි පුතේ. එතකොට ඒ වගේ අපිට අපි පැස්ටල් කෑල්ල විතරක් භාවිතා කරලා මේ වගේ චිත්‍රයට තවත් අලංකාරයක් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැලේට හඳ පායපුවාම ගස් මුදුන් මේ වගේ රන්වන් පාටින් දිලිසෙනවා නේද? අපිට ඒ වගේ ලක්ෂණයකුත් මේ හරියට එකතු කරන්න පුළුවන්. තවත් ටිකක් අපේ චිත්‍රයට ආලෝකයක් ගෙන දෙන්න. ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ විදිහට අපේ චිත්‍රේ ගොඩනගා ගන්න පුළුවන්. තව අපිට කුඩා කොටසක් පමණයි පුතේ මෙන්න මේ හරියේ වර්ණ කරන්න තියෙන්නේ. මේ හරියටත් මේ විදිහට කහ පාටම එකතු කරගෙන දැන් අපි ඉතුරු වර්ණ ටික මේ විදිහට අනිකුත් රූප කැපිලා පේන විදිහට පඳුරු ශාක නැත්තම් සමහර විට මේ වට්ටක්ක වැලක් වෙන්න පුළුවන්. අපි වට්ටක්ක වැලක් විදිහට එක හදමු. අපිට එතන පැහැදිලි කරලා ඇඳ ගන්න පුළුවන් මේ වගේ අඳුරු මේ ඇත් පැටියගේ මේ අලි පැටියගේ අඳුරු ස්වභාවය එතන ඇත් පැටිය පේන විදිහට වර්ණ ටික එකතු කරන්න පුළුවන්. තව ටිකක් මේ හරියේ අපිට අඳුර එකතු කරන්න පුළුවන්. කොළ ටිකක් පේන විදිහට මේ විදිහට අපිට සම්පූර්ණ වෙන විදිහට අපිට තව එකම එක දෙයක් මග ඇරුණා. අපි ඒක පාට කරන්න මම තියාගත්තේ අවසානට. මොකද මේ සේරම පාට කරලා වුණත් අපිට ඒ කොටස පාට කරන්න පුළුවන්. මොකද අපි භාවිතා කරන්නේ තද වර්ණ නම් අපිට කිසිදු ගැටලුවක් නැතුව පැස්ටල් මාධ්‍යයේදී එක මත එක වර්ණ භාවිතා කරලා අපිට රූප නැවත නැවත මතු කරන්න පුළුවන් කියන කාරණය වලට පෙන්වන්න. දැන් මම මෙතන පොඩි ඉඩක් ඉතුරු කරගත්තා. අපි ඉතුරු කරගත්තේ මොකටද කියලා දැන් බලමු. අපිට අමතක වුණා නේද අපේ කතාවේ ඉන්න දඩෝරියා නැත්තම් අපේ යාළුවා කවුද? මෙතන ඉන්නවා මේ කට්ටියත් එක්ක හේන රකින්න ආපු බල්ලෙක්. ඒ බල්ලවත් අපි මේ විදිහට තද වර්ණකින් වර්ණ කරලා මේ කතාවට එකතු කරගමු. බලන්න මම දැන් මේ ගිනි මැලේ ඇතුලේ තමයි මම එයාගේ මූණ හඳින්නේ. හැබැයි අපිට කරදරයක් වුණාද පැස්ටල් මාධ්‍යයෙන් අපිට නැවත නැවත එක උඩ වර්ණ තවරලා අපේ රූප මතු කරන්න පුළුවන් කියන එක මේකෙන් පැහැදිලි වුණා නේද? අපිට කරදරයක් නැතුව ඒ රූපෙත් මෙතන ගොනු කරගන්න පුළුවන් වුණා. ඉතාමත් අලංකාර විදිහට. චිත්‍රයට අදාළ කතාව මනා ලෙස චිත්‍රේ පුරාවටම පෙනෙන විදිහට අපි මේ කතාව මෙහෙම නිර්මාණය කරගත්තා. දැන් ඔයාලට පැහැදිලි ඇති කොච්චර දුරට අපිට පැස්ටල් මාධ්‍යයෙන් වැඩ කරන්න පුළුවන්ද සහ මේක මත තව තවත් අපිට දිගින් දිගට අපේ චිත්‍ර මතු වෙනකන් සහ අපේ චිත්‍රවලට තව තවත් දේවල් එකතු කරමින් අපේ රූප වලට තව තවත් දේවල් එකතු කරගනිමින් මේ රූප මතු කරගන්න පුළුවන් කියලා. දැන් ඉතිරිය අපි මෙතකින් මේ චිත්‍රය නවත්තනවා. ඉතිරියේ සහ මේ චිත්‍රය තව කොච්චර දුර ගෙනියනවද කොච්චර දුර තව වර්ණ එකතු කරනවද තව දේවල් එකතු කරනවද කියන කාරණය දුවේ පුතේ ඔයාලා සතු කාරණාවක්. ඒක ඔයාලගේ නිර්මාණය සහ ඔයාලගේ නිර්මාණාත්මක හැකියාව මත රඳාපවතින දෙයක්. ඒ නිසා ඔයාලා උනන්දු වෙන්න නැවත නැවත මේ චිත්‍රය මේ වීඩියෝව බලමින් මේ චිත්‍රය නිර්මාණය කරන්න උත්සාහ කරන්න. එහෙනම් දුවේ පුතේ අද අපේ වැඩසටහනෙන් අපි කතා කරපු හේනකට අලි පැනලා කියන සිද්ධිය අලංකාරව පැස්ටල් මාධ්‍යයෙන් ඝන මාධ්‍ය ආශ්‍රය කරගෙන ඝන මාධ්‍යයේ ශිල්ප ක්‍රමයේ භාවිතා කරලා අපි අලංකාරව වර්ණ
පර්යාවලෝකයක් ඇතුව, එළිය අඳුර ඇතුව, ත්‍රිමාණ භාවය මතු කරමින් ඊට අලංකාර වර්ණවත් චිත්‍රයක් දුවේ පුතේ අපි එකතු වෙලා නිර්මාණය කරා. මම හිතනවා මෙතනින් එහා මං කිව්ව විදිහට ඔයාලා මේ චිත්‍රයේ නැවත නැවත පාවිච්චි කරමින් නැවත නැවත අභ්‍යාසයේ යෙදෙමින් අලුත් මාතෘකා යටතේ නිමවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙතනින් අපේ වැඩසටහන නිමා කරනවා. එහෙනම් දුවේ පුතේ ඔබලා හැම දිනාටම ආයුබෝවන්.